ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ අනුරාධපුර විජයපුර සිරි විජය විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කටුගම්පොළ නන්දරත්න ස්වාමීන්ද්‍රණන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව කළුතර දොඩංගොඩ ඉන්ද්‍රසාර නාහිමි මාවත අංක 377න් එකෙහි පදිංචි DSS හඳුන්හේවා මහතා කොළඹ 3 ක්වීන්ස් පාර ක්වීන්ස් කෝට් අංක 1න් 1 දරණ නිවසේ පදිංචි ගාමිණී ආර්ද සිල්වා මහතා ඇතුළු පවුලේ සැම කොස්ගම ඉහළ කොස්ගම අංක 435න් 2 නිවසේ SM විමලාවතී මැණිකේ මහත්මිය කුරුණෑගල මල්ලව පිටිය ලැම්බට් වත්ත අංක 49න් 14 නිවසේ රාණී දොළොස්වල මහත්මිය බඩල්ගම දෙල්පා කඩවර පදිංචි පුණ්‍යකාන්ති රේෂාන් රසිකා හා රේණුකා අමරසේකර යන දුවපුතුන් ගම්පහ අස්ගිරි ආසවවත්ත අංක 196න් 15 B නිවසේ පදිංචි WED ධනවතී මහත්මිය බාඳුරාගොඩ ගස්පේ අංක 229 හි පදිංචි D ආරියසේන මහත්මයා අමගස්පිටිය කඳුමුල්ල අංක 36 A නිවසේ දමයන්ති රණසිංහ මහත්මිය සහ දූ දරුවන් අද ධර්මානුශාසනාව ආලවක සූත්‍රයේ ඇසුරෙන් පින්නතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මච්චුපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු. කතංසු ලබතේ පඤ්ඤං කතංසු වින්දතේ ධනං කතංසු කිත්තිං පප්පෝති කතං මිත්තානි ගන්තති අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචති තී. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික පින්නතුනි, පින්නතුන් අදත් ජාතික ගුවන් විදුලිය ඔස්සේ සූදානම් වන්නේ මේ උතුම් ධර්ම දේශනාවට සවන් යොමු කරන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ සී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීමම අපේ ජීවිතය අපි ලබන මහත් වූ භාග්‍යයක්. ඒ වාසනාවන්ත අවස්ථාවටයි තමන් දැන් සූදානම් වන්නේ කියන ධර්ම ගෞරවය තමන්ගේ මනස තුළ ඇති කරගන්නට ඕන. ධර්ම දේශනාවේදී පින්නතුන්ට අපි අද බලාපොරොත්තු වන්නේ වැදගත් සූත්‍ර දේශනාවක් ඇසුරෙන් ධර්ම කාරණා කිහිපයක් පැහැදිලි කරන්න. මිට ඉහත ධර්ම දේශනාවකදී පින්නතුන්ට ආලවක සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කාරණා කිහිපයක් අපි පැහැදිලි කළා. අදත් සූදානම් වන්නේ අනෙක් ධර්ම කාරණාවන් පිළිබඳව පින්නතුන්ට කරුණු කිහිපයක් පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයාගේ භවනට වැඩම කරනවා. ඒ වෙලාවේදී ආලවක යක්ෂයා භවනේ හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ භවනට වැඩම කළයි කියලා දැනගත්තු ආලවක යක්ෂයා තරහින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයට පැමිණෙන්නේ. බුදුරජාණන් වහන්සේට විවිධ විදිහට ගර්ජනා කරනවා, බිය ගන්වන්නට, තැති ගන්වන්නට. නමුත් බුදුරජාණන් වහන්සේ නිහඬව වැඩ සිටිනවා. ඉන් අනතුරුව ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේ වෙහෙසට පත් කරන්නට ඕනේ කියලා ඒ භවනෙන් එළියට වැඩම කරන්නට බුදුරජාණන් වහන්සේට නියෝග කරන්නේ නික්කම සමනාති කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයාට නම්‍යශීලීව භවනෙන් එළියට වැඩම කරනවා. ඊළඟට ආලවක යක්ෂයා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට නැවතත් භවනට ඇතුල් වන්නට පවිස සමනාති කියලා. බුදුරජාණන් වහන්සේ ඒ ආලවක යක්ෂයාගේ ආවේගශීලී බව අඩු කරන්න ඒ ආලවක යක්ෂයාට නම්‍යශීලීව නැවතත් භවනට වැඩම කරන ඔය විදිහට 3 වතාවක් බුදුහාමුදුරුවෝ ආලවක යක්ෂයාගේ ප්‍රකාශය පිළි අරගෙන පිටතට වැඩම කළා, ඇතුළට වැඩම කළා. 4 වෙනි වතාවදිත් ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේට එහෙම නියෝග කරද්දී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වැඩ සිටි ආසනයේ වැඩ හිඳිමින් ආලවක යක්ෂයාට බුදුහාමුදුරු දේශනා කරනවා. ආලවක යක්ෂය මම භවනෙන්
මේ ආසනයේ නැවත නැගිටලා එළියට යන්නේ නැහැ. ඔබට කරන්නට හැකි යමක් වෙයි නම් ඒ දේ කරන්නට කියලා. ඒ වෙලාවේදී ආලෝක යක්ෂයා බොහොම කුපිතව බුදුරජාණන් වහන්සේට තරහින් ඒ වගේම සැඩපරුස විදිහට යම් යම් ප්‍රකාශයන් කිහිපයක් කරනවා. ආලෝක යක්ෂයා එහෙම ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේගෙන් තමන්ට දැනගත යුතු යම් යම් වැදගත් කාරණා කිහිපයක් දැනගන්නට අදහස් කරගෙන බුදුරජාණන් වහන්සේගෙන් ඒ පිළිබඳ විමසන්නට අදහසින්. එම ගැටලුවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදුන්නොත් බුදුරජාණන් වහන්සේ අපහසුතාවයට පත්වෙයි, පරාජිතයෙක් වෙයි කියලා හිතලා ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නොත් තමන්ට මහත් වූ භාග්‍යයක් උදා වෙයි කියන බලාපොරොත්තුවෙන්. එම පිළිතුරු දුන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේට ගර්ජනා කරනවා පාදේසුවා ගහිත්වා පාරගංගා යං කිපිස්සාමි. ඔය විදිහට පාදයෙන් රැගෙන මේ පරසක්වල ගසනවයි කියන තරම් එම සැඩපරුස වචන ආලෝක යක්ෂයා ප්‍රකාශ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ආලෝක යක්ෂයා මේ ප්‍රශ්න කිහිපය විමසනවා. ඊට පස්සේ එතනදී සඳහන් කරපු කාරණා කිහිපයක් අපි පෙර ධර්ම දේශනාවලදී පින්නතුන්ට සිහිපත් කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් පළමුවෙන්ම ආලෝක යක්ෂයා අහන ප්‍රශ්න තමයි කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං කිංසු සුචින්නෝ සුඛමා වහාති කිංසු හවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිතමාහු සෙට්ටං ආදි වශයෙන්. එහිදී සඳහන් කරන්නේ මේ පුරුෂයාට පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨ වන්නේ මොනවද? ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ කොහොමද? ඒ වගේම කොහොමද කෙනෙකුට සැප ලැබෙන්නේ? රසයන් අතරින් වඩාත්ම වැදගත් රසය කුමක්ද? කොහොමද කෙනෙකුගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ? එවැනි ප්‍රශ්න කිහිපයක් මුලින්ම අහනවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සද්ධිහිද විත්තම් පුරිසස්ස සෙට්ටං ධම්මෝ සුචින්නෝ සුඛමා වහාති සච්ඡං හවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති යනුවෙන්. කෙනෙකුගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ සද්ධාවෙන්. ඒ වගේම ජීවිතේ සැප ලැබෙනවා නම් ඒ ලෝකෝත්තර සුවය කෙනෙකුට ලබන්නට පුළුවන්කම තියෙන ධර්මයේ තුලින්. රසයන් අතුරින් වඩාත්ම රසය තමයි සත්‍යය, සත්‍ය වචනේ. කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා නම් ඒ ප්‍රඥාව නිසාමයි ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් නැවතත් ආලවක යක්ෂයා විමසනවා කතංසු තරති ඕගං කතංසු තරති අන්නවං කතංසු දුක්ඛං අච්චේති කතංසු පරිසුජ්ජති ආදි වශයෙන්. එහිදී ආලවක යක්ෂයා අහන්නේ කොහොමද මේ ඕග තරණය කරන්නේ? ඒ වගේම කොහොමද මේ සංසාර කතරින් එතර වෙන්නේ? කොහොමද දුක ඉක්මවා යන්නේ? නැත්නම් දුකෙන් මිදෙන්නේ කොහොමද? කොහොමද සත්‍යයේ පිරිසුදු බවට පත්වන්නේ? ඒ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ ආලෝක යක්ෂයාට ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනවා.
සද්ධාය තරති යෝගං. මේ සසර සයුරේ පැන නගින මහා සැඩ පහරවල් ඕග කියලා සඳහන් කරන්නේ. ඒවා තරණය කරන්නට පුළුවන් සද්ධාව නැමැති පහුර සකස් කරගත්තාම සද්ධාවෙන් තමයි ඕග තරණය කරන්නට පුළුවන්. අප්පමාදේන අන්නවං. මේ සංසාර කතරින් එතර වන්නට කෙනෙකුට හැකිනම් ඒ අප්‍රමාදය නිසාමයි. විරියේන දුක්ඛං අච්චේති. කෙනෙකුට දුක් දුරු කරන්නට අවශ්‍යයි නම් ඒ දුක් දුරු කරන්නට පුළුවන්කම තියෙන්නේ වීරියවන්ත භාවයෙන්මයි, උත්සාහයෙන්මයි. පඤ්ඤාය පරිසුජ්ජති. කොහොමද සත්‍යයක් පිරිසුදු වෙන්නේ කියලා ආලෝකයක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ. කතංසු පරිසුජ්ජති කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන් තමයි කෙනෙක් පිරිසුදු වෙන්නේ. ඇත්ත ඇති සැටියෙන් දැනගන්නට පුළුවන්කම තියෙන්නේ විදර්ශනා ඥාණයෙන්. මේ කාරණාවන් පිළිබඳව පින්නතුන්ට වැඩිදුර පැහැදිලි කිරීමක් අපි සිද්ධ කළා. අද ධර්මානුශාසනාවේදී බලාපොරොත්තු වන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ආලවක යක්ෂයා විමසපු ප්‍රශ්න කිහිපයක් පිළිබඳව. කතංසු ලබතේ පඤ්ඤං කතංසු වින්දතේ ධනං කතංසු කිත්තිං පප්පෝති කතං මිත්තානි ගන්තති. අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්ච න සෝචති. බුදුරජාණන් වහන්සේගෙන් ආලවක යක්ෂයා විමසනවා කතංසු ලබතේ පඤ්ඤං. කොහොමද මේ ප්‍රඥාව කෙනෙක් ලබන්නේ? කතංසු වින්දතේ ධනං. කොහොමද කෙනෙක් ධනය ලබන්නේ, ධනය උපයන්නේ? කතංසු කිත්තිං පප්පෝති. කොහොමද කෙනෙක් කීර්තියට පත්වන්නේ? කතං මිත්තානි ගන්තති. කොහොමද මිතුරන් ලබන්නේ? අස්මා ලෝකා පරං ලෝකං. මෙලොව පරලොව. කතං පෙච්චන සෝචති. කොහොමද ශෝක නොකොට ඉන්නේ? මේ අහපු ප්‍රශ්න ඊ타මත්ම වැදගත් වෙනවා. ආලවක යක්ෂයාට පමණක් නෙවෙයි, අපි හැමෝටම. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා හොඳ මඟ පෙන්වීමක්, පිළිතුරු ලබා දී තිබෙනවා. කතංසු ලබතේ පඤ්ඤං. කොහොමද ප්‍රඥාව ලබන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් ආලවක යක්ෂයා මේ විමසපු ප්‍රශ්නය තමයි කොහොමද කෙනෙක් ප්‍රඥාව ලබන්නේ? ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනි අවබෝධය කියන එකයි. එහෙම නැත්නම් යමක සැබෑ ස්වභාවය යථාර්ථය දැන ගැනීම. බුදුදහමේ ප්‍රඥාව කියලා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම. යමක් අනිත්‍යයි නම් ඒක අනිත්‍යයි කියන එකම දැනගන්න ඕනේ. යමක් දුකයි නම් ඒක දුකයි කියන එකම හරියටම දැනගන්න ඕනේ. එම දැනගන්නට පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාවෙන්. එම ප්‍රඥාවක් කෙනෙක් ලබනවා නම් එම ප්‍රඥාව ලබන්න කෙනෙකුට උපකාර වන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය සුසුසා ලබතේ පඤ්ඤා. සුසුසා ලබතේ පඤ්ඤං කියලා කියන්නේ කෙටියෙන් බුදුහාමුදුරුවෝ
ඒ වචන දෙකකින් සිහිපත් කරන් ශ්‍රවණය කිරීමෙන් ඇසීමෙන් කෙනෙකුට ප්‍රඥාව ලබන්නට පුළුවන් දැනගන්නට එහෙම නැත්නම් අවබෝධය ලබන්නට කෙනෙකුට පුළුවන්කම තියෙනවා ශ්‍රවණය කිරීමෙන් යමක් ඇසීමෙන්. මෙතනදී සඳහන් කරන තවත් වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය. පින්නතුනි අපි සැබෑ වූ ප්‍රඥාව ලබන්න අහන්න ඕනේ මොනවද කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. අරහතං ධම්මං නිබ්බාන පත්තිය. මේ නිවන් අවබෝධය සඳහා සසර දුකින් මිදීම සඳහා නිර්වාණය සඳහා අවශ්‍ය කරන යම් අරහත් ධර්මයක් වෙයි නම් ඒ ධර්මයේ මනවින් අහන්න පුළුවන් නම් අන්න සැබෑ වූ ප්‍රඥාව කෙනෙකුට උපදවා ගන්නට පුළුවන්. පින්තුනුත් මේ තථාගත ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඒ දැනුම අවබෝධයේ ප්‍රඥාව ලබන්න. තථාගත ධර්මයේ ආර්ය වූ ධර්මයේ ඒ මඟ පෙන්වීම දහම් මඟ ආර්ය මාර්ගය නැවත නැවත පින්නතුනි අහන්න ඕනේ. දැනගන්න ඕනේ. ශ්‍රවණය කරන්න ඕනේ. ඒ ධර්මදරයන් වහන්සේලා ළඟට ගිහින් උන්වහන්සේලාගේ ඒ දැනුම අවබෝධය මඟ පෙන්වීම අපේ ජීවිතයට ලබන්න ඕන. සැබෑ වූ භාවනා කර්මස්ථානයන් එවන් වූ ගුරුවරුන්ගෙන් අසා දැනගන්නට ඕන. ඒ මඟ හෙලිපෙහෙලි කරගන්න ඕන. එහෙම වුණාම තමයි තමන්ට සැබෑ වූ අවබෝධය ලබන්න හොඳ මඟ පෙන්වීමක් ඇති කරගන්නට පුළුවන්කම තියෙන. බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයා විමසු ප්‍රශ්නයට මේ පිළිතුරු ලබා දෙන්නේ සැබෑ වූ ප්‍රඥාව අවබෝධය වැටහීම කෙනෙක් ලබන්නට නම් ඒ තථාගත අරහත් ධර්මය ආර්ය මාර්ගය ආර්ය ධර්මය හොඳින් දැනගන්න ශ්‍රවණය කරන්න ඇසුරු කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ආලවක යක්ෂයා විමසන්නේ කතංසු වින්දතේ ධනං කොහොමද මේ ධනය ලබන්නේ? ධනය කිව්වහම අපේ පින්නතුන්ට මතකයට නැගෙන්නේ රුපියල් 7. මේ භෞතික ධනෙනේ. පින්නතුනි භෞතික වූ ධනයක් ලබන්නටත් කෙනෙකුට යම් උත්සාහයක් අප්‍රමාදී බවක් තියෙන්නට ඕනේ. මෙතනදී බුදුරජාණන් වහන්සේ විශේෂ වශයෙන් දේශනා කරන්නේ ලෞකික වශයෙන් භෞතික වශයෙන් ලබන ධනෙ පමණක් නෙවෙයි. ලෝකෝත්තර ධනයක් කෙනෙක් කොහොමද ලබන්නේ කියලා. ලෝකෝත්තර ලෞතුරු ධනයක් කෙනෙක් ලබන්නට නම් කෙනෙකු තුළ තියෙන්නට ඕන උතුම් ලක්ෂණයක් තමයි අප්‍රමාදී බව. අප්පමත්තෝ විචක්කනෝ ප්‍රතිරූපකාරි දුරවා උට්ටාතා වින්දතේ ධන. කෙනෙක් පින්නතුනේ ධනය ලබන්න අප්‍රමාදීව විචක්කනෝ කියන්නේ ධර්මයේ පිළිබඳව විචක්ෂණ බවක් දැනුමක් හොඳ පරිචයක් ඇති කරගන්න ඕන. ආර්ය ධනෙ හිමි කරගන්න. ලෝකෝත්තර ධනෙ හිමි කරගන්න. එහෙම ආර්ය ධන බුදුරජාණන් වහන්සේ සංකිට්ඨ ධන සූත්‍ර දේශනාවේදී දේශනා කළා තියෙනවා. සද්ධා ධනං, සීල ධනං,
හිරියොත්තප්පියන් දනං සුත දනංච චාගෝච පඤ්ඤාමේ සත්තමන් දනං කියලා. කෙනෙකුට ලෞකික වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න ඔය ආර්ය ධනෙ උපකාර වෙනවා. මෙලොව ජීවිතේ බෝසත් ගුණ වඩන්න, පාරමිතා පුරන්න, නිවන සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න මේ ජීවිතයේදී ඒ ධන සම්පත්තිය ආර්ය ධනය අපට උපකාර වෙනවා. ඒ නිසාම පින්නතුනි පරලෝ ජීවිතයත් යහපත් වෙනවා, සුවපත් වෙනවා. ඒතර පරලෝ ජීවිතේ යහපත් කරගන්නත් කෙනෙකුට උපකාර වන්නේ මේ ආර්ය ධනය තමයි. ඒතර ඒ ආර්ය ධනය අපි ලබන්න අපේ ජීවිතේ හැඩගස්ස ගන්න ඕන අප්‍රමාදීව. ධර්මයේ පිළිබඳව විචක්ෂණ බවක් ඇති කරගෙන ධෛර්යවන්තව උත්සාහයෙන් එවැගේම පින්නතුනි කෙනෙක් ලබන උතුම්ම ධනය ඒ තමයි නිර්වාණය. එහෙම නැත්නම් සසර දුකින් මිදෙන්නට හැකියාව. ආර්ය ධනය තුලින් Tamanගේ ජීවිතය පෝෂණය කරගත්තු කෙනෙක් ඒ ලෞතුරු ධනයට හිමිකම් කියනවා. ඒ සඳහා Tamanගේ ජීවිතය මනාව හැඩගස්සාගෙන එම කෙනෙක් පින්නතුනි මොහොතක්වත් ජීවිතේ අපතේ යවන්නේ නැහැ. Tamanට මේ ලැබිච්ච මනුස්සාත්ම භාවයේ මේ ගත කරන කාලය වටිනා කාලයක් කියලා දැනගෙන හඳුනගෙන අප්‍රමාදීව කටයුතු කරනවා. අප්‍රමාදී භාවයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවලදී බොහෝ කරුණු දේශනා කළා තියෙනවා. හරියට හිසට ගිනි අවුලුණු කෙනෙක් ඒ ගින්න නිවා ගන්න වහවහ පිළියම් කරනවා වගේ. හිස ගිනි ගත්තෙක් පින්නතුනි ප්‍රමාද වෙන්නේ නැහැ. ඒ හිසේ ගින්න නිවා ගන්න මොහොතක්වත්. වහවහ ඒ ගින්න නිවා ගන්න උත්සුක වෙනවා. ඒ වගේම Taman මේ ලබාගත්තු මනුස්සාත්ම භාවයේ මේ 11 ගින්නකින් නැවිලෙන ජීවිතේ වහවහ පින්නතුනි පිළිදැගුම් කරගන්න උත්සාහයෙන් අප්‍රමාදීව Tamanගේ ජීවිතේ නිවනට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කත්තබ්බං කුසලම් බහුං. බොහෝ වශයෙන් කුසල් දහම් සිද්ධ කරන්න. අප්‍රමාදීව එහෙම කටයුතු කරනවා බුද්ධිමත් කෙනා, බෝසත් ගුණ දිනු කරන කෙනා. චරිතබ්බම් බ්‍රහ්මචර්යා. මේ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙනවා. පමා වෙන්නේ නැහැ. අද කළ යුතු දේ අදම මනවින් සිදු කරනවා. Tamanගේ ශරීරය අබල දුබල වෙලා වයසට ගිහිල්ලා විවිධ දුර්වලතා මතුවෙනකන් ඉන්නේ නැහැ. එහෙම ඉන්න අය පින්නතුනි පමා වෙලා පස්සේ පසුතැවිලි වෙනවා අපරාධේ. මට හැකියාව තිබ්බ කාලේ මං ගුණධර්ම වැඩුවේ නෑනි, දන් දුන්නේ නෑනි, සිල් රැක්කේ නෑනි, බණ භාවනා කළේ නෑනි, මම මේ ආර්ය ධනය ජීවිතේ උපය ගත්තේ නෑනි, භෞතික ධනය පමණනේ මං රැස් කළේ, පරලෝට ගෙනියන්න දෙයක් මං ඉතුරු කරගත්තේ නෑනි කියලා දුක් වෙනවා, කනගාටු වෙනවා. එහෙම පමා වුණ අය. හැබැයි අප්‍රමාදීව කටයුතු කරන අය එහෙම දුක් වෙන්නේ නැහැ. ඒ අය තුල ආර්ය ධනය රැස් කරගෙන Tamanගේ මෙලොවට පමණක් නෙවෙයි සසරටම සැනසෙන ධන සම්පත්තියක් උපයගෙන තියෙනවා. ඒ නිසා දෙනෙත් පියාගන්නෙත් සතුටින් සැනසෙල්ලේ. පරලෝ ජීවිතේ නැවත යහපත් වන්නේ තව පාරමිතා පුරන්නට පුළුවන් කෙනෙක් වෙලා. එහෙම අයගේ පින්නතුනි සංසාර ගමන දිග නැහැ, කෙටි. නිවන් අවබෝධ කරගන්න ඉක්මනින්ම
මග සැලසෙන අය බවට පත් වෙනවා. එහෙම කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ආලවක යක්ෂයා විමසන්නේ කතංසු කිත්තිම් පප්පෝති. මේ කොහොමද කෙනෙක් කීර්තියට පැමිණෙන්නේ? කීර්තිය කියලා කියන්නේ පින්නතුනි කෙනෙකුගේ යහපත් බව. කෙනෙකුට ලැබෙන ඒ යහපත තුලින් ලැබෙන ප්‍රශංසාව. ඒ කීර්ති ගෝසාව පින්නතුනි සත්පුරුෂයින් අතර පැතිරිලා යනවා. මේ ලෝකෙ පමණක් නෙවෙයි. දෙව්ලොව, බඹලොව දසදහසක් සක්වල පැතිරෙන්නට පුළුවන්. එවන් වූ කීර්තියක් කෙනෙක් කොහොමද ජීවිතේ ලබන්නේ? කෙනෙකුගේ සත්පුරුෂ භාවය, කෙනෙකුගේ බෝසත් ගුණය, කෙනෙකුගේ ජීවිතයේ තියෙන බැබලීම, අන් අයගේ ප්‍රසාදයට හේතු වෙන ස්වභාවය කොහොමද කෙනෙක්ගේ ජීවිතය ලබන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් ආලවක යක්ෂයා විමසන්නේ එහෙම. කොහොමද මේ කීර්තිය ලබන්නේ හැමෝගෙම? ඔය දෙව් බඹුන්ගේ හැමෝගෙම ප්‍රසාදය ලබන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පිළිතුරු වශයෙන් සච්චේන කිත්තිං පප්පෝති. සත්‍ය තුලින් තමයි කෙනෙකුගේ පින්නතුනි කීර්තිය පැතිරෙන්නේ. නැත්තම් කීර්තියට පැමිණෙන්නේ. කෙනෙක් හොඳයි, කෙනෙක් යහපත්, කෙනෙක් සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක්, බෝසත් ගුණ තියෙන කෙනෙක් කියලා අන් අයගේ වචන වලින් පින්නතුනි පිට වෙන්නේ, ප්‍රසාදයක් ඇති වෙන්නේ සත්‍යවාදී කෙනෙක් පිළිබඳවමයි. නිසා සත්‍ය කියන එක හරි වැදගත්. එක දෙයක් තමයි Tamanගේ වචනේ සත්‍ය බවට පත් වෙන්න ඕනේ. ඇත්ත බවට පත් වෙන්න ඕනේ. මුවින් ප්‍රකාශ කරන දේ සත්‍ය වචන භාවිතය. එපමණක් නෙවෙයි. කෙනෙක්ගේ ජීවිතයේ පින්නතුනි සත්‍යවාදීව කටයුතු කරනවා සේම සැබෑ වූ සත්‍ය වූ දිවි පැවැත්මක් ඇති කරගන්නටත් ඕනේ. තමන්ගේ චරිතය ඇතුළත පිටත ආධ්‍යාත්මිකව බාහිරව එක වගේ වෙන්න ඕනේ. සත්‍ය ලෙසම. තමන්ගේ මනසෙහි එක ස්වરૂපයක් තියාගෙන තව ස්වરૂපයක් පිටතට පෙන්වනවා නම් ඒක කෙනෙකුගේ සැබෑ වූ සත්‍ය ජීවිතයක් වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතයේ සැබෑ වූ බෝසත් ජීවිතයක් ඇතුළාන්තයත් එවැගේම බාහිරවත් පින්නතුන එක වගේ වෙන්න ඕනේ. ගුණධර්ම තුලින්, පැවැත්ම තුලින්, චර්යාව තුලින් එවැගේම ජීවිතේ පින්නතුනි තමන් දකින දේ, තමන් අවබෝධ කරගන්න දේ සැබෑ ලෙසම සත්‍ය දකින්න අවබෝධ කරගන්න තමන්ගේ ජීවිතේ හුරු කරගන්න ඕනේ. යම් කිසි දෙයක සැබෑ ස්වභාවය අවබෝධ කරගන්නට පුළුවන් නම් එම කෙනෙකුගේ ජීවිතයේ පින්නතුනේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. නිවන කියලා කියන්නේත් ඒකනේ. යම් කිසි කෙනෙක් මේ ලෝකේ පවතින දුක කියන සත්‍ය යම් කිසි විදියක අවබෝධ කරගන්නවා නම් සැබවින්ම ඒ වගේ මේ දුකට හේතුව දුක ඇති වෙන්නේ කුමක් නිසාද? දුක උපදින්නේ ඇයි කියන සත්‍යය හරියටම දැනගන්නවා නම්, අවබෝධ කරගන්නවා නම්, ඒ වගේම එහෙම දුක නැති කළාම Taman ලබන සැනසුම, සහනය, නිවන ඒක හරියටම කෙනෙක් සාක්ෂාත් කරගන්නවා නම්, ඒ නිවන් මගෙහි ආර්ය මාර්ගයේහි කෙනෙක් සැබවින්ම ගමන් කරනවා නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය ප්‍රතිපදාවේ හරියටම ගමන් කරනවා නම් ඒ පුද්ගලයා පින්නතුනේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන උතුමෙක් වෙනවා. ආර්ය පුද්ගලයෙක් වෙනවා. එවන් වූ ආර්ය පුද්ගලයෙකුගේ
ගුණ ස්වභාවය පින්නතුනි දස දහසක් සක්වල පැතිරෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ චරිතය අපිට ඒ ආදර්ශය ලබා දෙනවා. බුදුහාමුදුරන්ගේ කීර්ති ഘോഷාව බුදුරජාණන් වහන්සේ පිළිබඳව දෙවියන් තුල බඹුන් තුල මේ දස දහසක් සක්වල ඒ කීර්ති ഘോഷාව පින්නතුනි පැතිරී ගියා. බුදුරජාණන් වහන්සේගේ ඒ ආඥා චක්‍රය පැතිරිලා ගියා. ඒ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ බුදුරජාණන් වහන්සේ සැබෑ වූ සත්‍ය අවබෝධ කරගත්තු නිසා. අපේ ජීවිතෙත් පින්නතුනි සසර මෙහෙවන්නේ ඔය වැනි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. ඒ පුද්ගලයන් පිළිබඳව දෙව් බඹුන් පින්නතුනි ගෞරවයෙන් වැඳ නමස්කාර කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ආලෝක යක්ෂයා කොහොමද මේ මිතුරන් ලබන්නේ? අපේ ජීවිතේ කෙනෙක් කොහොමද මිතුරන් ලබන්නේ? කතං මිත්තානි ගන්තති. දදං මිත්තා නිගන්තති. මිත්‍රයන්, යහළුවන්, මිතුරන් තමන් කරා යොමු කරගන්න, ලබන්න හොඳ මිතුරු සම්පත්තියක් ලබන්න කෙනෙකුට උපකාර වන්නේ දන් දීමයි කියලා බුදුහාඳුරු දේශනා කරන පරිත්‍යාගශීලී වීම. අන් අය වෙනුවෙන් ඒ පරිත්‍යාගශීලී බව ජීවිතේ පිණුතුනි උසස් අයුරින් බෝසත් ගුණ තියෙන නැත්තන් පුරනවා, සිදු කරනවා. නිසා පරිත්‍යාගශීලී බව, දන් දීම කොපමණ වටිනා උතුම් ගුණයක්ද කියලා අපි පින්නතුන් තව තවත් අවබෝධ කරගන්න. අවසාන වශයෙන් ආලෝක යක්ෂයා විමසනවා කොහොමද මේ මෙලොව පරලොව ශෝක නොකොට ඉන්නේ? එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් තුල කරුණු හතරක් තියෙනවා නම් කෙනෙකුට මෙලොව සහ පරලොව ශෝක නොකොට ඉන්නට පුළුවන් කියලා. සච්ඡං ධම්මෝ දිති චාගෝ. යම් කිසි කෙනෙක් තුල සත්‍ය භාවිතයේ තියෙනවා නම්, ධර්මයේ තියෙනවා නම්, ධෛර්යවන්ත බව තියෙනවා නම්, පරිත්‍යාගශීලී බව තියෙනවා නම් පින්නතුනි එහෙම කෙනා මෙලොව සහ පරලොව ශෝක කරන්නේ නැහැ. මෙලොවත් සතුටින් සැනසුමින් තමන්ගේ ජීවිතේ ගත කරනවා. පරලොව ජීවිතයත් ඒ සතුට සැනසුම සහනය ලබනවා. සත්‍යවාදී වීම, ධර්මානුකූල බව, ධෛර්යවන්ත බව සහ පරිත්‍යාගශීලී බව. මේ ආලෝක යක්ෂයා විමසන ලද මේ ගැටලු බුදුරජාණන් වහන්සේ මේ විදිහට විසඳුවා. ආලෝක යක්ෂයාට පිළිතුරු ලබා දුන්නා. ආලෝක යක්ෂයා බොහෝම සතුටු වුණා, සැනසුණා. මහත් වූ භාග්යක් උදා කරගත්තා කියලා තමන්ගේ ජීවිතේ තමන් නොයසූ විරුද්ධමක් ශ්‍රවණය කරමින් ධර්මයෙන් සැනසුණා. පින්වත් ඔබ හැම දෙනාටමත් මේ දහම් කාරණා තුලින් මෙලොව සැනසුම සහනය උදා කරගන්නත්, පරලෝ ජීවිතේ යහපත් කරගන්නත්, මේ සංසාර දුකින් මිදී උතුම් අමා මහ නිවනින් සැනසෙන්නත් මඟ සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අවසරයි ස්වාමින් වහන්සේ, අද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. අද දින ජන්මදිනයේ සමරන විශ්‍රාමික පාඨශාලාචාර්යනි NH ජයවතී හඳුන්වේවා තම ආදරණීය බිරිඳගේ 82 වෙනි ජන්මදිනය නිමිත්තෙන් එතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත්, සිළු දූපුතුන් සහ මුණුබුරු මිනිබිරයන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට, අධ්‍යාපනයේ ලබන මුණුබුරු මිනිබිරයන්ගේ අනාගත සුබ සිද්ධිය සඳහා සෙත් ප්‍රාර්ථනා කිරීමටත්, දෙපාර්ශ්වයේ මීගේ දෙමව්පියන්ට, ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් දායකත්වයේ දරන්නේ කළුතර දොඩංගොඩ ඉන්ද්‍රසාර නාහිමි මාවත
අංක 377න් එක නිවසේ පදිංචි DSS හඳුන්හේවා මහතා. අම්බලන්ගොඩ විලේගොඩ පදිංචිව සිට පරලෝසපත් වූ තම මෑණියන් වූ සන්තියාගෝ ජොස්ලින් ද සිල්වා මහත්මියටත් දුම්රිය ස්ථානාධිපති වශයෙන් සේවය කළ තම පියාණන් වූ කංකානි තන්ත්‍රී චාල්ස් ද සිල්වා මහත්මයාටත් පවුලේ මියගිය සහෝදර සහෝදරියන්ටත් ඥාති හිත මිතුරන්ටත් ගුරුවරුන්ටත් රට වෙනුවෙන් දීපදු රණවිරුවන්ටත් මෙම ධර්ම දානමය කුසලයේ බලයෙන් පින් අනුමෝදන් වේවා නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයෙන් දරන්නේ කොළඹ 3 ක්වීන්ස් පාර ක්වීන්ස් කෝට් අංක 1 දරණ නිවසේ ගාමිණී ආර්ද සිල්වා මහත්මයා සහ එම පවුලේ සමාජික සමාජිකාවන්. කොස්ගම පදිංචිව සිටි තම ස්වාම්පුරුෂයා වන එම්.ඒ. ඩැනියල් ඩයස් මහත්මයා පරලෝසපත් වී අද දිනට වසර 5ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එතුමන්ට පින් අනුමෝදන් කිරීමටත් තමන්ටත් අසල්වැසි සුළු දෙනාටමත් දූපුතුන්ටත් මුණුබුරු මිනිබිරියන්ටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් තමන්ගේ හා ස්වාම්පුරුෂයාගේ මේ පරලෝකීය උභය පාර්ශ්වයේ නෑයන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් දායකත්වයේ දරන්නේ කොස්ගම ඉහළ කොස්ගම අංක 435න් 2 නිවසේ පදිංචි එස්.එම්. විමලාවතී මෑණියන් ඇතුළු එම පවුලේ සිළු දෙනා. අදට 81 වෙනි ජන්මදිනයේ දෙන තමාටත් දනුජා දියණිය ලසන්ත සහ සරත් බෑනවරුන්ටත් ඔවුන් සියලු දෙනාගේ රැකියා දියුණු වීමටත් මෙවර උසස් පෙළට පෙනී සිටින ශලිත පුතාට උසස් සාමර්ථ්‍යයක් ලැබේවායි ආශිර්වාද කිරීමට ලක්වින්දි දීනිය සහ විනුත් පුතාට අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත්වේවායි ආශිර්වාද කිරීම සඳහාත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම පරලෝක සැපත් ඩී.ආර්. දොළොස්වල පියාණන්ට එස්.එම්. දොළොස්වල මෑණියන්ට ලීලා දොළොස්වල සොයුරේට පූජ්‍ය දොළොස්වල සාරානන්ද ස්වාමීන් වහන්සේට ආර්ය තිලක දොළොස්වර කුමාර තිලක දොළොස්වල යන සොයුරන්ට කේ.බී. වනසුන්දර සැමියාට රුයනතුරකින් පරලෝසපත් ආශා වනසුන්දර දියණියට මෙම නකල් මරණයක් නොවේවායි පැතීමටත් මේගේ සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් සැමටම සුජීවත්ව සිටින සැමට සිත ප්‍රාර්ථනා කිරීමේ බලාපොරොත්තු වෙන නැතිවත් දායකත්වයේ දරන්නේ කුරුණෑගල මල්ලව පිටිය ලැම්බට් වත්ත අංක 49න් 14 නිවසේ පදිංචි රාණි දොළොස්වල මහත්මිය. ඊයේ දිනට ජන්මදිනයේ දුණු සෝමසීලී විජේසිංහ අමරසේකර තම මෑණියන්ට නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් ප්‍රාර්ථනා කිරීමට සියලුම සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් ලෝවැස සුළු දෙනාටම දහමින් සැනසීමට මෙම ධර්ම දේශනාව හේතු වාසනා වේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ බඩල්ගම දෙල්පා කඩවර පදිංචි පුණ්‍යකාන්ති රේෂාන් රසිකා හා රේණුකා අමරසේකර යන දූපුතුන් විසින් දෙපාර්ශ්වයේ නමින් අනන්ත සසර පටන් මේගිය පින් අපේක්ෂා කරන සිළුම ඥාති හිත මිතුරන්ට පින් අනුමෝදන් කිරීමටත් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීමටත් රට දැය වෙනුවෙන් දීපදු සිළුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් දායකත්වයේ දරන්නේ ගම්පහ අස්ගිරිය ආසවවත්ත අංක 196න් 15 B නිවසේ පදිංචි W.A.D. ධනවතී මහත්මිය. 2016 ජනවාරි 13 පරලෝසපත් වීමට යෙදුණු මීරිගම බාඳුරාගොඩ ගස්පේ අංක 229 නිවසේ පදිංචිව සිටි විශ්‍රාමික පාඨශාලාචාර්යනී සුබසිංහ මුදලිගේ ධර්මා සුබසිංහ මහත්මියට නුදුරු භවයකදී නිවන් අවබෝධ වේවායි පැතීමට මෙම උදාර පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවායි පැතුම් එක් කරන්නේ විශ්‍රාමික පාඨශාලාචාර්ය ඩී.ආර්. සේන ස්වාම්පුරුෂයා පාඨශාලාචාර්යනී රත්සර සමුද්‍රා දහනායක දියණිය පාඨශාලාචාර්යනී ශාමලී ගංගා දහනායක දියණිය දිමුතු කරුණාවීර බෑනා පී රත්නායක බෑනා සමිරු රක්නාල් මුණුපුරා යස්මිතා රත්නායක මිනිබිරිය යස්මදා රත්නායක මිනිබිරිය යන එම පවුලේ සිළු දෙනා මීට වසර 4කට පෙර 2018 වර්ෂයේ ජනවාරි මාස 24 වන දින පරලෝසපත් වූ W.A. වික්‍රමපාල මහත්මයාට මෙම ධර්මදේශනාමය පුණ්‍ය කර්මයේ අනුමෝදන් වීමෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී සසර දුකින් අත් මිදේවායි පැතීමටත් නමින් මේ පරලෝකීය සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් දායකත්වයේ දරන්නේ අඹගස්පිටියේ කඳුමුල්ල අංක 36 ඒ නිවසේ දමයන්ති රණසිංහ මහත්මිය සහ දූ දරුවන්. දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශිකයන්න් වහන්සේට ආරාධනය. පින්වත් හැමදෙනාම බොහොම ගෞරවයෙන් සද්ධාවෙන් අද ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ උසුලමින් කටයුතු කළා. බලාපොරොත්තු වනවා පරලෝසපත් වූ ඥාති හිතයිසී සැමටම පින්පෙත් අනුමෝදන් කරන්න. පරලෝසපත් වූ සියලුම ඥාතීන් විසින් මේ පින් අනුමෝදන් වනු ලබත්වා පරලෝ ජීවිත සැපවත් කර ගනිත්වා
උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව වාසය කරන දූපුතුන් වැඩිහිටියන් සමටම ආශිර්වාද කරමින් ඒ වගේම දායකත්වයේ දරමින් තමනුත් ආශිර්වාද ලැබමින් මේ පින්කමට එකමුතු වුණා. සමටම නිදුක් නිරෝගී සුවපත් භාවය, නිරෝගී සම්පත්තිය, චිරජීවනය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. ඒ වගේම පින්වත් හැම දෙනාටම මේ උතුම් ධර්ම මාර්ගය තුලින් මෙලොව සනසුම සහනය උදා වේවා. පරලෝ ජීවිතයේ සුගතියත් වේවා. උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හැමතෙම හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ අනුරාධපුර විජයපුර සිරි විජය විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කටුගම්පල නන්දරත්න ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට එම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටයක් ලබාගත හැකි. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට 0111 30 710 82 දුරකථන අංකයට. ඔබත් ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට 0112 69 71 40 දුරකථන අංකයට. ජාතික ගුවන්විදුලියේ සෑම දිනකම පෙරවරු 8ට සහ රාත්‍රියේ 8ට ප්‍රචාරය වෙන ධර්මදේශනා සුදේශීය සේවයේ YouTube නාලිකාවෙන් දැන් ඔබට ශ්‍රවණය කිරීමට අවස්ථාව තිබෙනවා. ඔබට තෙරුවන් සරණයි.